ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ 69 ලක්ෂයත් මේ රටේ බහුතරයත් වර්තමාන විධායක ජනාධිපතිවරයා මේ රටේ වර්තමාන පාලනයෙන් ඈත් විය යුතුයි කියන ප්‍රධාන සටන් පාඨය තමයි වීදිවල ජනාධිපති ලේකම් කාර්යාලය තුල දින 10ක් තුල මේ රටේ ජනතාව ඉල්ලන්නේ. ඒනොත් වැඩි බහුතරයක් 69 ලක්ෂයට දායක වෙච්ච ඉතා ගෞරවනීය පිරිස්. 69 ලක්ෂයට සම්බන්ධ වෙච්ච ඒ ඡන්දදායකයා මේ රටේ විනාශයට තුඩු දෙන පාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ නිවැරදි කිරීම වෙනුවෙන් ගාලු මෝදල ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට තමන් අතින් සිද්ධ වෙච්ච අතපසු වීම නිවැරදි කර ගැනීම සඳහා සාධාරණ විරෝධයක් මේ වෙනකොට පවත්වනවා. ඒ ප්‍රධානම ඉල්ලීම තමයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ අගමැති ප්‍රමුඛ මේ ආණ්ඩුව ගෙදර යන්න. මේ ආණ්ඩුව අයින් වෙන්න. මේ ආණ්ඩුව අයින් වෙලා තා සීලාචාර දේශපාලන සදාචාරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අලුත් රටේ නිර්මාණීය යුතු දේශපාලන සංස්කෘතිය මේ රටේ මහ ජනතාව බාර අරගෙන තිබෙනවා. අපි ඒකට ගරු කරන්නට ඕන. මොකද හොරා කෑම සූරා කෑම රටේ ජනතාව මුලා කිරීම බොරු කීම රැවටීම කුමන්ත්‍රණ හරහා අසරණ වෙච්ච රටේ පුරවැසියා හොඳ දේශපාලන සීලාචාර සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ පෙනී හිටීම පිළිබඳව ඔය 225ම නියෝජනය කරන മന്ത്രിවරයෙක් හැටියට මම සතුටු වෙනවා. මොකද 225 ඇතුලේ දුක් විඳින මේ සටන් පාට අපේ හදවතේ කතා කරන മന്ത്രിවරයෙක් හැටියට අපිටත් මහපාරේ බැහැලා අපේ දරුවොත් එක්ක යන දේශපාලන සංස්කෘතිය නිර්මාණය වීම වෙනුවෙන් පුලපුලා බලා හිටපු රටේ පුරවැසියෙක් මමත්. මේ සටන් පාට හරහා නිර්මාණය වෙන්නේ මේ රටේ අනාගත දියුණුව සංවර්ධනය දේශපාලන සීලාචාරභාවය. හොරුන්ට ආයේ දේශපාලනය කරන්න බෑ. තක්කරින්ට දේශපාලනය කරන්න බෑ. හොරකම් කරපු ඒ උන්ට දඬුවම් දෙන්න පුළුවන්. හොරකම් කරපු එස්යලු බෝදලය රාජසන්තක කරන්න පුළුවන් කඳවුරක් තමයි මේ රටේ ඊළඟ අනාථවත දේශපාලනයේ විය යුත්තේ කියන ඒ සාධාරණ ඉල්ලීම රටේ පුරවැසි කෙනෙකුට ගෝඨාභය මහත්තයා මොකද්ද කියන්නේ. දැන් ගෝඨාභය මහත්තයා අලුතෙන් කැබිනට් එකක් පත් කරලා තියෙනවා. අටුව කරලා පුටුව හදලා තියෙනවා. වැඩක් වෙන්නේ නැහැ. තේරුමක් නැති වැඩක්. මේක හරියට මේ එන්ජින් එක සීස් වෙලා තියෙනවා. එන්ජින් එක අයින් කරන්න ඕනි. එහෙම නැත්නම් මුළු වහනේම කණ්ඩම් වෙලා තියෙනවා. වහනේ කණ්ඩම් වෙච්ච වහනේ අයින් නොකර මේ පැලස්තර දාලා මොඩිෆයි කරලා ඒක අරගෙන මේක දුවන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිතනවා. ඒක තමයි ඔල මොට්ටලා ගම. ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්විච්ච 10 සිට මෙතෙක් අදතෙක් ගත්තේ මේ රටේ ජනතාවට ගැළපෙන නොගැළපෙන තීන්දුව එහලා තමයි රාජපක්ෂවරු ෆේල් එපා වෙලා මේ රටේ ජනතාව ගෙදර ඵලයන් කියන්නේ. ඇමරිකාව බලා ඵලයන් කියන්නේ. නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ දැන් ඔබතුමා හිටපු රාජ්‍ය ඇමතිවරු ඇමතිකම් පත් කරා. අපි දන්න විදියට ඔය හිටපු රාජ්‍ය ඇමතිවරුන්ට විශේෂ බලයක් ගැසට් එකෙන් පත් කරලා දුන්නා. එහෙමනම් ඒ රාජ්‍ය ඇමතිවරු අසාර්ථිච්ච ඇමතිවරු සාර්ථකයි කියලා කැබිනට් ඇමති ධූරේ දිරුම් දුන්නා කියලා මං හිතන්නේ නෑ මේ රටේ තිබෙන දැවෙන ප්‍රබල ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දැන් තේරුම් ගැනීම පිළිබඳව දිය යුතු උත්තරය පිළිබඳව තේරෙන්නේ නෑ. තා කෙටියෙම කිව්ව ගෝඨා ගෝ හෝම්. පුංචි අතදරුවා ජාතික කොඩිය උස්සලා කියන්නේ මොකද්ද? අපි ලැජ්ජ වෙන්න ඕනි. මේ රටේ 6-4 තේරෙන්නේ නැති දරුවෝ අද මහා පාරට ඇවිල්ලා කියන්නේ මොකද්ද? ගෝඨාභය මාමේ සීයේ ගෙදර යන්න. සමහර දරුවෝ බෝඩ් අල්ලගෙන කියනවා අපිත් නැහැ ඇයි දන්නේ. නිසා මේ හොරා කෑම වංචාව දූෂණීය වෙනුවෙන් මේ රටේ රාජපක්ෂවරු සදහටම මේ රාජ්‍ය පාලනයෙන් දේශපාලනයෙන් යා යුතුයි කියන පණිවිඩයේ සමාජාමය ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙනකොට ගෝඨාභය මහත්තයා අලුතින් කැබිනට් එකක් දියුරුම් දීලා මේ රටේ අනාගතේ විනාශ කරන්න පුළුවන් වැඩ පිළිවෙල හදන්න තවත් කටයුතු කිරීම පිළිබඳව ඇත්තටම අපි කනගාටුයි. මේ ජනතාවගේ විරෝධය තවත් උත්සන්න වේවි. ජනතාව යයි මේ අමාත්‍යවරුන්ගේ ගෙවල් වලට ගිහිලා කියාවි උඹලා නුසුදුයි කියලා. අපි අහනවා මේ අලුතෙන් පත්විච්ච කැබිනට් එක හරහා රාජපක්ෂවරු හොරා කාපු ඒ සල්ලි ටික නැවත රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියන තහවුරුව දෙන්න පුළුවන් කොන්ද කෂේරු කාතුනේ කැමති කෙනෙක් ඉන්නවද කියලා අපි අහනවා. නෑ රාජපක්ෂවරු හොරා කරකොට ඒවට අප්පුඩි ගහපු ඒවා වසන් කරපු ඒ හොරා කෑම වෙනුවෙන් නිවැරදි කිරීම වෙනුවෙන් පෙනා හිටපු මේ තක්කඩි ටික නැවත මේ රටේ කැබිනට් එකට පත් කරලා අපි ගමනේ යනවා අපි රට සමෘද්ධිමත් කරනවා
රට හදනවා කියන කාරණේ පට්ටපල් බොරුවක් කියන කාරණේ අපි කියන නිසා මේ රටේ මේ සීලාචාර දේශපාලන සදාචාරය හදන්න මේ රටේ ජනතාව වීදි බැහැලා තිබෙනවා. ඒකට අවශ්‍ය වටපිටාව ජනාධිපතිවරයා හදන්න නැතු ජනාධිපතිවරයා ඉදිරි දූර කාල දෙක ගත කිරීම සඳහා මේ අටවා ගන්න හදන මේ රටේ ප්‍රශ්න තවත් උග්‍ර කරන්න හදන මේ අමාත්‍ය මණ්ඩලයේ පිළිබඳව දැඩි විරෝධය අපි පාර්ලිමේන්තුව තුල ගොඩ නැගෙනවා. අපි විශ්වාස භංගය කියනවා මේ අමාත්‍ය මණ්ඩලයට විරුද්ධව මෙතනදී දැනගන්න පුළුවන් වේවි මේ රටේ ජනතාව අහන විපක්ෂය මොකද්ද කරන්නේ. අපි දන්නවා සමගි ජන බලවේගය හැටියට මන්ත්‍රීවරු 48යි ඉන්නේ. මුළු විපක්ෂයේම ඉන්නේ මන්ත්‍රීවරු 65යි. ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සංවිධානය ඇතුළු තවත් පක්ෂ එක බැලුවම විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ මන්ත්‍රීවරු 65 දෙනයි. මේ ආණ්ඩුව නියෝජන කරන මන්ත්‍රීවරු 159ක්. මේන් කට්ටියක් ස්වාධීනයි කියනවා. මම දන්නේ ස්වාධීන වෙලා තියෙන ඇමතිකම් ගන්නද? එහෙම නැත්නම් ස්වාධීන වෙලා තියෙන තමන්ගේ දේශපාලන ගමන ආරක්ෂා කරගන්නද? එහෙම නැත්නම් ස්වාධීන වෙලා තියෙන මිනිස්සුන්ගෙන් ඇවිල්ලා ගෙදරට ගහලා තමන්ගේ මහපාර යනකොට හූ කියන විරෝධය වසා ගන්න තියෙන කාරණා. හැබැයි මේ සියලු දේවල් ඇත්තද නැත්ද බොරුද මේ ස්වාධීන වීමේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන්ද මේ ස්වාධීනව මේ ගාලු මෝදරින ජනතාව ඉල්ලන ඒ සීලාචාර දේශපාලනය හදන්න ද කියන කාරණේ බලා ගන්නද සමගි ජන බලවේගයක් මේ අලුත් කැබිනට් මණ්ඩලයට විරුද්ධව ඒ විශ්වාස භංගය අපි කියන. එතනදී බලා ගන්න. එතනදී අපිට දෙන්න පුළුවන් උපරිම හයි අපි දීලා මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ව්‍යවස්ථානුකූල වැඩපිළිවෙල අපි හදනවා. ව්‍යවස්ථානුකූල වැඩපිළිවෙල සඳහා එකතු වෙ යුත්තේ කවුද මේ පාර්ලිමේන්තුවේ ඔළුව තිරනට ආදරය කරන මේ ජනතාව ඉල්ලන ඒ ජන මතයට ගරු කරන්න පුළුවන් කෂේරුකාව බුද්ධිය තියෙන බත්කන සියලු ජනතා නියෝජිත 9 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජනය අපි ආරාධනා කරනවා එන්න එකතු වෙන්න. දැන් දින 10ක් ලේසි පාසු වැඩක් නෙමෙයි. දින 10ක් ඉතිහාසයේ පළවෙනි වතාවට මහා දැවැන්ත උද්ඝෝෂණයක්. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බැනර් විවිධ තනතුරු වල උගත්තු බුද්ධිමත්තු වියතුන් අහිංසක ජනතාව ගොවි කම්කරු සියලු දෙනා ඉවිලා කියනවා ගෝඨාභය මහත්තයා ගෙදර යන්න අලුත් දේශපාලන සමාජය හදන්න අපිට ඉඩ දෙන්න කියලා. ඒකට අහුම්කම් නොදී රාජපක්ෂවරුත් එක්ක එකට හොරා කාපු රාජපක්ෂවරු හොරා කරනකොට ඒව වසන් කරපු ඇමතිවරු පත් කරලා මේ ප්‍රශ්නේ විසඳනවා කියන කාරණේ හොදන්න උත්සාහ දරනවා. ඒක මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අප්‍රසන්න වීමේ තවත් වැඩපිළිවෙලක් හැටියට තමයි අපි දකින්නේ. දැන් බලන්න පහුගිය වකවානුව තුල මේ ආණ්ඩුව ආරම්භයේදී බැසිල් රාජපක්ෂ මුදල් ඇමති සම්බන්ධ වෙච්ච වෙලාවෙම මහා දැවැන්ත සීනිබදු වංචාවක් සිද්ධ වුණා. දැන් අද මේ ආණ්ඩුව යටතේම විගණනය ඔප්පු කරලා තිබෙනවා මහා දැවැන්ත මිලියන ගණනාවක සීනිබදු වංචාවක් සිද්ධ වෙලා කියලා. කෝටි 1600කට එහා ගිය මහා දැවැන්ත මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා කියලා අලාභයක් වෙලා තියෙනවා රටේ ජනතාවට පාඩුවක් වෙලා තිබෙනවා. අපි අහනවා අලුත් වෙළඳ ඇමතිවරයාගෙන් අලුත් මුදල් ඇමතිවරයාගෙන් අලුත් නීති ආසාමේ ඇමතිවරයාගෙන් තමුන්නාසලගේ ආණ්ඩුව යටතේ මේ සීනිබදු වංචාව යටතේ සිද්ධ වෙලා තියෙන විගණනේ ඔප්පු වෙලා තියෙන මුදල නැවත රාජසන්තක කරන්න පුළුවන් ඒ වැඩි පියවර ගන්න පුළුවන් වැඩ පිළිවෙල අරගෙන තියෙනවා. ජනාධිපතිව හරනම් කොන්ද තියනවා නම් විගණන දෙපාර්තමේන්තුව මේ අධිභාරයට ලක් වෙලා තිබුණු මුදල නැවත රාජසන්තක කරගන්න පුළුවන් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා පෙන්වනවා නම් අපිට පොඩ්ඩක් සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඔන්න හොරු අල්ලන්න හොරුන්ට දඬුවම් දෙන්න ඒ හොරා කාපියුන් ගෙනල්ලා මේ රටේ ජනතාව ඉල්ලන ඒ හොරුන්ට තමන්ගේ කා වුණත් දඬුවම් දෙන්න පුළුවන් තැන අද හිටගෙන තිනවා කියලා පණිවිඩය අපිට ගන්න පුළුවන්. හොරු අල්ලන එක පැත්තක තියලා තවත් හොරකම් කරන්න කැබිනට් හදලා වැඩක් වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමෝ ඉක්මනට ගෙදර යන්න පුතා බලාගෙන ඉන්නවා. ඇති පුතාලගේ දරුවොත් එක්ක අද ජීවත් වෙන්න බැරි වෙලා තියෙන ඇමරිකාවේ පාව. මේ වගේ තුප්පයි විදිහට මේ දේශපාලන හිඟන්නු නිර්මාණය වීමේදී දේශපාලනය කරන අපිටත් මහා පාරේ බැහැලා යන්න බැරි තැනකටපත් වෙලා තිබෙන නිසා අපි මේ ගරු කරන රටට වැඩ කරන ඒ වගේම ජනතාවගේ සල්ලි හොරා නොකන හොරා කෑවොත් දඬුවම් දෙන්න පුළුවන් හොරා කෑවොත් ඒ සියලු දේපල රාජසන්තක කරන්න පුළුවන් අලුත් ශිලාචාර දේශපාලනය හදන්න පුළුවන් තැනට අපි අත දෙමු. අපි සමග ජන බලවේගයේ නියෝජනය වුණත් අපි විශ්වාස කරනවා මේ රටේ දීර්ඝ කාලයේ දේශපාලන පිල්මාරු විල තුල මේ රටේ විනාශය සිද්ධ වුණේ හොරුන්ට දඬුවම් දීපු නිසා හොරුන් නැවත පාර්ලිමේන්තුවේ ආවපු නිසා. මේ රටේ මහ ජනතාවට අපි වගකීම බාර අරගෙන තියෙනවා. ගාලු මෝතරට වැඩි හරියක් ඇවිල්ලා කියන්නේ අපි 69 ලක්ෂයක් කෙනෙක්. අපි වැරදුනා, අපි රැවටුණා, අපි ඒක නිවැරදි කරනවා කියලා. ඒ නිසා මම හිතනවා ඉදිරියේ දේශපාලන බලයට එන කිසි කෙනෙක්ට ඒ පාක්ෂිකයෝ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවුනොත් ඒ පාක්ෂිකව මහපාරමේ දේශපාලන කඳුරන්
ගෙදර යවන දඬුවම් දෙන යුගයේ මේ රටේ නිර්මාණය වීම පිළිබඳ අපි සතුටු වෙනවා අවංකව දේශපාලන කරපු චරිත හැටියට. මොකද අපි හැමදාම බලාගෙන හිටියා 225ට බයිනකොට වේදනාව විඳ විඳ දුක් විඳ විඳ අපේ දරුවොත් එක්ක මහපාරේ යනකොට දරුවන්ට අපි වැඩිහිටියන් හැටියට අපි කොහොමද මුණ දෙන්නේ කියලා ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ සබුද්ධික බුද්ධිමත් ජනතාවට මේ දේශපාලන ශීලාචාරය සමාජය හදන්න පුළුවන් මේ මැදිහත් වීම කටයුතු කිරීම පිළිබඳ. දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා. අනේ පව් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආණ්ඩුවේ වැටීම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශාල ජවනිකාවක් නිර්මාණය කළා. දැන් අගමැති තනතුරේ සීනියේ හිටියා. අපි දැක්කා සමහර ඇමතිවරු හිටපු ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ කිව්වා අග්‍රාමාත්‍ය ධූරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගෙන මේක රට කිලින් කරන තැනට යනවා කියලා. අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජවනිකාවත් රාජපක්ෂ හොරු ආරක්ෂා කරන වැරෙන වෙන කාරණයක් නැහැ. මහා බැංකු බැඳුම් කරේට සම්බන්ධ වෙච්ච හොරුන් පාස්සු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච තූජිතයෝ අද ආරක්ෂාලා සැඟවිලා ඉන්නේ මේ ඩීල් දේශපාලනයේ වැඩ පිළිලක් එක නිසා අපි පැහැදිලිව කියනවා මේ රට වෙනුවෙන් පෙනී හිටින්න වා කියන හිටගෙන ඉන්න රනිල් වික්‍රමසිංහලා මේ රට විනාශ කරපු රට සම්පත් ටික හොරා කරන රාජපක්ෂවරු ආරක්ෂා කිරීම වෙනුවෙන් ලැජ්ජා සහගතව පෙනී හිටින්න කටයුතු කරා. දැන් අමුතු ඩීල් එනවා. ඒ ඩීල් ඇතුලේ සමහර මේ ආණ්ඩුවේ තනතුරු ගන්න මුදල් වෙනවා. මේ ආණ්ඩුවේ තනතුරු අරගෙන මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න සමහර ඩීල් වෙනවා. සමහරක් ඒ ආණ්ඩුවට යන්න බැරි නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට වාඩි වෙන්න ඒකට අවශ්‍ය හයියක් දෙන්න කටයුතු කරනවා කියන ඩීල් සමාජය තුළ කතිකාවට ලක් වෙන බවට ආරංචි වෙනවා. ඇයි මේ ආණ්ඩුවට යන්න බැරි නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගිහලා වාඩි වෙන්න කියලා යෝජනා කරන්නේ සමහර තැන්වල. ඉතින් ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහත් එකයි කියනේ පණිවිඩය තමයි කියන්නේ. සමහර ධනවත් කඳවුරුවල් දැන් කියන්නේ මොකද්ද? එන්න සල්ලි දෙන්නම් ආණ්ඩුවේ වාඩි වෙන්න. එන්න තනතුරක් දෙන්නම් ආණ්ඩුවේ වාඩි වෙන්න. හැබැයි එහෙම බැරි නම් ගිහලා රනිල් මහත්තයා ළඟ වාඩි වෙලා ඉන්න. අපි ඒකට සලකන්න. ඒ නිසා රනිල් මහත්තයාත් මහින්ද මහත්තයාත් දෙන්නෙක් නෙවෙයි එකයි කියන කාරණේ තමයි මේ සමාජය මේ රට හමුවේ කියන මේ ඩීල් තොරතුරු අනුව අපට කතා වෙන්නේ. නිසා මෙන්න මේක තමයි සදා යථාර්ථය. නිසා මම විශ්වාස කරනවා ව්‍යස්ථානුකූලව මේ රාජපක්ෂවරු පන්නා දැබීම වෙනුවෙන් පෙනී හිටීම පාර්ලිමේන්තුව තුළ සිද්ධ විය යුතුයි. එහෙනම් 159 තුළ අපි බලනවා රටට ආදරය කරන රටේ වර්තමානයේ ශීලාචාර දේශපාලනය හදන්න හිටගෙන ඉන්න මේ ජනතාවගේ මතයත් එක්ක හිට ගන්න පුළුවන් ඒ മന്ത്രിවරයා ඇමතිවරයා කවුද කියන කාරණේ මේ ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ අපි බලාපොරොත්තු වෙනවා. ආචාර්යවරු ඉන්නවා, වියතුන් ඉන්නවා, ඔගතුන් ඉන්නවා, බුද්ධිමතුන් ඉන්නවා. ඔබේ ආචාර පට්ටම ඔබ අරන් තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ බදු සල්ලි වලින් නම් ඔබේ උගත්කම දැනුවත්කම ලැබිලා තියෙන මේ රටේ දුක් විඳින ජනතාවගේ බදු සල්ලි වලින් නම් අපි ඔබේ උගත්කමෙන් ප්‍රශ්න කරනවා. ඒ ආචාර්යවරු මහාචාර්යවරුන්ට මේ රටේ ජනතාව වර්තමානයේ ඉල්ලන තැන හිට ගන්න. එහෙම නොවුනොත් ඒ ආචාර්යවරු මහාචාර්යවරුත් එක්ක ඉන්න අනිත් ආචාර්යවරු මහාචාර්යවරුන්ගෙන් අපි කියන ඔවුන්ව ප්‍රශ්න කරන්න. මොකද වියතුන් පාර්ලිමේන්තු ගිහිල්ලා ඉන්නේ රාජපක්ෂ හොරු ටික ආරක්ෂා කරනවා. මහාචාර්යවරු පාර්ලිමේන්තුවට යවුවේ මේ හොර නඩෙත් එක්ක ඉඳගෙන තවත් හොරකම් කරන්න අවස්ථාව දෙන්නද කියන ප්‍රශ්න කරන්නේ. අද පාර්ලිමේන්තුවේ කොච්චර වියත් කන්දවරක් ඉන්නවද? ඒ වියතුන් මේ අලු නව කැබිනට් එකේ ඉන්නේ නැහැ. මේ වියතුන් මේ කැබිනට් එකේ ඉන්නේ නැහැ. නිසා මේ වියතුන් පැත්තක තියලා මේ වියතුන් හරහා මේ රටේ අනාගතය දකින්නවාට විරුද්ධව නිර්මාණය වෙච්ච කැබිනට් එකක්. එහෙනම් ඒ වියතුන්ගෙන් අපි කියනවා තමුන්නාසලා ඉදිරි පාර්ලිමේන්තු සතුවේ තමුන්නාසලාගේ බුද්ධිමත් භාවය පෙන්වන්න. නිසා එහෙම නැති වුණොත් අපි ජනතාවට කියනවා වියතුන් වගේ ඇවිල්ලා මේ රාජපක්ෂවරුන්ගේ හොරකමට අත උස්සන ඒ වියතුන්ගෙන් ගෙවලුත් අපි හොයලා දෙන්නම් ගිහිල්ලා වටලන්න. වටලලා කියන්නේ මේ ආචාර මහාචාර පට්ටම් පැත්තක තියලා Tamanට දෙන්න පුළුවන් ජනතාවගේ ඒ පණිවිඩය ලබා දෙනවා කියන කාරණේ කියන මොකද අපිට වෙන ඉල්ලීමක් කරන්න රටේ ජනතාවගේ මැදිහත් වීම හරහා තමයි පාර්ලිමේන්තුවේ තුල මේ රාජපක්ෂ හොර නඩේ ගෙදර යවන්න ව්‍යවස්ථානුකූල බලය එකතු කරන්න. මොකද මම කලින් කිව්වා 48කට බෑ 159ක් එක හැප්පෙන්නේ. ස්වාධීන උණයි කියනවා. ස්වාධීනුනේ මොකටද කියලා අපි දන්නේ නැහැ. ඒ ස්වාධීනභාවයේ විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ එපා වීම ආණ්ඩුවේ පිරිහීම කියලා සමහරු කියනවා. හැබැයි එහෙම කිය ආය ඇමතිකම් වල දිවුරුම් දෙනවා. නිසා මේ රටේ ජනතාව ඒ හොරුන්ට තක්කරින්ට ඩිබිති පිළිවෙත් ගන්න මැතියමතුන් දිය යුතු දඩුවම සාධාරණ විදිහට ගෙදරට ගිහලා දෙන එක පිළිබඳව අපි සතුටුයි. මේ කතා කරන චමින්දටත් ඉදිරි අනාගතයේ ගොඩනගෙන ආණ්ඩුවල අපි හිටියොත් අපි වැඩ නොකරොත්
අපිට මේ தත්ත්වය උදා වෙනවා කියන කාරණය දේශපාලනයේ ආණ්ඩු ලබා ගන්න ඉන්න කවුරුත් හිතුවාට හොඳයි කියන කාරණේ මේ වෙලාවේ කියන්නේ. මොකද අපි ආසයි මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් හැදිලා ජනතාවට වග කියන රට ආරක්ෂා කරන රටේ දේපල ආරක්ෂා කරන හොරාකන්නේ නැති රට ගොඩ නැගෙනවට. මොකද අපි බිමේ ඉන්න දේශපාලන නායකයෝ බිමින් ආවේ අම්මා තාත්තා දේශපාලනේ ඉඳලා අපි දේශපාලනය කරේ නෑ. අපේ දරුවෝ දුක් විඳිනවා. අපේ දරුවටත් රටේ දරුවටත් යහපත් සංවර්ධනයක් දිනුවක් දකින්න පුළුවන් දේශපාලන සංස්කෘතිය උදා වෙනවා දකින්න අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා. අදහසක් තියෙනවා මේ 45කට මේ විශ්වාස භංගය ගෙනල්ලා දිනන්න හැකියාවක් තිබෙන්නේ. ඔව්. එහෙමනේ දැන් වාදින උනායි කියලා කෙනෙක් විශ්වාස කරනෝනේ. දැන් ඒගොල්ලෝ අපි විශ්වාස භංගය ගැන කතා කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ හිතන් දෙන්නේ නැහැ කියලා. ඒතර විශ්වාස භංගය කියනවා කෙනෙකු දිනන්න පුළුවන් කාරණාවක් නෙවෙයිනේ. එතකොට නැවතත් මේ ආණ්ඩුව මේ බලගැනීමන්නේ තුමලා කරන්නේ කියන්නේ විශ්වාස භංගය අරගෙන ගිහලා ජයග්‍රහණය කරන්න දරුවන් තින් උන් කියනෝනේ අපි මේ අපේ බලය තියෙනවා කියලා. ඔබට මම කියන්නම් ගම්මන්බිල මහත්තයා ආණ්ඩුවෙන් අයින් වුණේ ඇයි? ආණ්ඩුව ගෙනියන්න බෑ කියලා. විමල් වීරවංශ මහත්තයා අයින් වුණේ ආණ්ඩුව යන්නේ ගමන වැරදි. ඉතින් ආණ්ඩුව වැරදි නම් ඔබතුමා හිතනවාද ගම්මන්බිල මහත්තයා විශ්වාස භංගයට පක්ෂවතන්දේ කියලා? නෑ අපි කියන්න හදන්නේ මේකයි. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ වර්තමාන විපක්ෂයට කළ හැකි සීමාව. හැබැයි වර්තමාන විපක්ෂයේ නිර්මාණය වෙන්නේ 69 ලක්ෂයක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ලැබිච්ච 159ක බහුතර බලයක් තියෙන තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුවක්. නිසා අපි විපක්ෂයක් හැටියට කළ යුත්තේ මොකද්ද? මේ රටේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන ආණ්ඩුව එපා වීම. ඒක ආණ්ඩුවෙන් පිටත දන් දුන්න මිනිසුන්ට සිද්ධ වෙලා තියෙන රටේ පුරවැසියන්ට ආණ්ඩුව අභ්‍යන්තරේ. ආණ්ඩුව අභ්‍යන්තරේ කතා කරන විදිහට හැසිරෙන විදිහට ආණ්ඩුවේ වැරදි ගමන ආණ්ඩුවේ විනාශය බොහෝ දෙනා කියනවා රාජපක්ෂවරුත් එක්ක රට ගෙනියන්න බෑ කියලා. ඔබ දන්නවා විමල් වීරවංශ මහත්තයා කිව්වා රාජපක්ෂවරු ඉන්න කොතනකවත් ආ හිටගන්නේ නෑ කියලා. එහෙමනම් විමල් වීරවංශ මහත්තයා මේ විශ්වාස භංගයට අත ඉස්සිය යුතු නැද්ද? අත ඉස්සිය යුතුයි. එහෙනම් මේ 40 දෙනාම කියන්නේ මේ ආණ්ඩුව වැරදි ජනාධිපති වැරදි අගමැති වැරදි නම් මේ අගමැති සහ ජනාධිපති ඉන්න කැබිනට් එකට විරුද්ධව ගේන විශ්වාස භංගයට ඔවුන් අත උස්සන්නේ නෑ කියන එකේම තේරුම තමයි ඔවුන්ගේ ස්වාධීන වීම, ඔවුන්ගේ දේශපාලනය ආරක්ෂා කිරීම, තනතුරු ආරක්ෂා කිරීම, ඔවුන් කරපු වරකම් ආරක්ෂා කිරීම. ඔවුන් වරකම් කළා නැත්තම් ඔවුන් සැබවින් මේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ රට පුරා ඉන්න ජනතාවගේ විරෝධය තියෙන අලුත් දේශපාලන සදාචාරයට එකතු වෙන ඕනි නම් ඒකට හදන්න පුළුවන් තැන හිට ගන්න පුළුවන් තැන තමයි අපි ඉල්ලන්නේ විශ්වාස භංගය ගෙනල්ලා අලුත් කැබිනට් එකට. ඒ නිසා අපි පෙන්නනවා ජනතාවට විපක්ෂයක් හැටියට ව්‍යවස්ථානුකූලව මේ ආණ්ඩුව පෙළන්න ඕනි නම් මේ ආණ්ඩුව එපා වීම සැබවින්ම රඟ දක්වන හැමෝටම එකතු වෙන අවස්ථාවක් අපි හදලා දෙනවා. ඒක තමයි කිව්වේ වියත් සමාජය. දැන් ආචාර්යවරු කී දෙනෙක් ඉන්නවද? විද්වත් උගතුන් කොච්චර ඉන්නවද? ඒ එක විකතෙක්වත් මේ අලුත් කැබිනට් එකේ ඉන්නවද? තමුන්වන්සලා කල්පනා කරලා බලන්න. එහෙම විහෙතෙක්වත් මේ කැබිනට් එකේ ඉන්නේ නැහැ. දැන් අපි දැක්ක චන්න ජයසුමන සෞඛ්‍ය ඇමතිකමට දිවුරුම් දිහා තියෙනවා. හැබැයි චන්න ජයසුමන මහත්තයාගේ අත සාක්ෂියට එකඟවද මේ කඩා වැටෙන හොරකම් කරපු රාජපක්ෂවරුන්ට විරුද්ධව හූ කියනකොට රාජපක්ෂවරු යන තැනට ගිහිල්ලා හූ කියන්න පුළුවන් කෂේරුකව රටේ ජනතාවට හැදිලා තියෙන වෙලාවේ ලැජ්ජ නැතුව ආචාර පට්ටමක් තියාගෙන ඒ හොරා කාපු ආණ්ඩුවේ ඇමතිකමක් දිරුම් දෙන්න. නිසා මම හිතනවා මෙන්න මෙතන රටේ ජනතාව තේරුම් ගන්න ඕනි. අපේ කඳවුරේ තොරු ඉන්නවා නම් ඒ හොරුන්ට අවශ්‍ය දඬුවම් දෙන්න පුළුවන් තැන අවශ්‍ය වැඩ පිළිවෙල තමයි ඉතින් අනාගතය තුළ අපේ පක්ෂය තුලිමුත් ගොඩ නැගින්න ඕනේ. නිසා මේක හරි සරල කාරණයක්. පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයේ සම්මත වුණොත් මේ ආණ්ඩුව විසිරුවා යා යුතු විසිරුව හැරිලා ඊළඟට පාර්ලිමේන්තුවේ බහුතරය අනුව කතානායකවරයෙක් පත් කරගෙන ඒ කතානායකවර පත් වීම තුළ දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා ඉවතට දැමීම සමා ඉතිහාසයේ පළවෙනි වතාවට කටයුතු කළ යුතුයි. ගෝඨාභය මහත්තයා ගෙදර යන්නේ නැත්නම් ගෝඨාභය මහත්තයා නීත්‍යානුකූලව පැහැන් පාරෙන් ගෙදර යවන්න පුළුවන් තැන පාර්ලිමේන්තුවේ ඒ ශීලාචාර දේශපාලන සමාජයට එකතු වෙන ඔළුව තියෙන බුද්ධිමත් රටට ආදරය කරන සියලු දේශපාලන කඳවුරින් අපි ආරාධනා කරනවා. අපි සමාජ මාධ්‍ය දැක්කා දැන් මේ ප්‍රින්සිපල් ටයිම් වෙන කියනකොට ශිෂ්‍ය නායකයෝ ටික විලාසනා ගොඩක් මේක. ඒකට දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි දැන්. කැබිනට් එකට පොඩක් වැඩක් කරලා දෙන්න වැඩක් කරගන්න දුන්නොත් හොඳ නැද්ද බලන්න ඔයගොල්ලෝ වැඩේ කරයිද කියන කාරණා. ඔබ මුලින් අහපු ප්‍රශ්නේ තියෙන්නේ විදුහල්පති යාම නම් ශිෂ්‍ය නායකයෝ අයින් වෙලා තිබෙනවා නම් තවත් ශිෂ්‍ය නායකයෝ පත් කරාට විදුහල්පති යන්නේ වෙන ගමනක් නෑ. විදුහල්පති අදක්ෂයි නම් විදුහල්පතිට බැරි නම් විදුහල්පති ෆේල් නම් විදුහල්පති පරිපාලනයේ දුර්වලයි නම් දිනෙන් දින විදුහල්පති අප්‍රසන්න වෙලා තිබෙනවා නම් විදුහල්පති තමයි අස් වෙන්න ඕනේ.
විදුහල්පති තමයි අස් වෙන්න ඕනි. විදුහල්පති ප්‍රමුඛ සියලුම ආචාර්ය මණ්ඩලය මේ වෙලේ අස් වෙන්න ඕනි. ඔබට දෙන්න ඔක්කොම පණිවිඩේ. ඇයි හිටපු කැබිනට් ඇමතිවරු ඇමතිකම් ගන්නේ නැත්තේ? හිටපු කැබිනට් ඇමතිවරු ඇයි ඔවුන්ගේ කැබිනට් ඇමතිකම් අත්හැරලා එතුමාලා පසුපෙළට ගියේ? එතුමාලා තේරුම් ගන්න තියෙන පවිත්‍රාවන්‍ය ආරච්චිලා. ඒ වගේම ඩග්ලස් දලස් අලාපෙරුම ඇමතිවරු මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඉන්න ආණ්ඩුවක ඇමතිකම් අරන් වැඩක් නැහැ රටේ විරෝධය තියෙන එතන කියලා. එහෙනම් ඒ ආණ්ඩුවේම හිටපු ඇමතිවරුන්ගේ ඔළුව පෑදිලා ඇමතිකම් ගන්නේ නැතුව මේ සූපින් ටික බිල්ලට දීලා තමන්ගේ දේශපාලනය ආරක්ෂා කරගැනීම වෙනහිල්ල නිසා ඔබතුමා කියන වගේ විදුහල්පතිවරු සහ මේ සියල්ලම අයින් වෙලා අලුත් ශිලාචාර දේශපාලන සමාජය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හදන්න. එහෙම නැත්නම් පෞගේ කාලේ කිව්වනේ අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න කියලා. ඒ අන්තර්කාලීන ආණ්ඩුව හදන්න යෝජනා රසක් ගෙනාවා. ඒ අන්තර්කාලීන ආණ්ඩුව ක්‍රියාත්මක වීම සඳහා විශේෂයෙන්ම විධායක බලයේ තියෙන ජනාධිපතිවරයාගේ තිබෙන තනතුරු යම් කිසිම සීමා කිරීම අගමැතිවරයා අයින් කිරීම මේ සියලු දේවල් මෙයාලා සිද්ධ කරේ නෑ. එයාලා දැන් අත දික් කරන්න හදනවා. අපි අත දිගු කරා ආවේ නෑ. හැබැයි ඒ හදන ආණ්ඩුව තුල මෙවැනි දෙයක් නොවි කාගේවත් යටත් පාවයට නොවි මේ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් ඒ ස්වාධීන සර්වසාධාරණ මානසිකත්වය හදන්න පුළුවන් කැබිනට් එක හදන්න ඉඩ දුන්නේ නෑ යාලා. දැන් ඩයසර් එමතුමාලා කියන්නේ අපිට මේ විශ්වාස භංගයට අත උස්සනවද නැද්ද කියලා තීරණය කරන්නවත් අඩුම ගානේ අපිත් එක්ක මේක ගැන කිසිදු සාකච්ඡාවක් කරන්නේ නැහැ. වගේම දැන් මේකේ මොනවද තියෙන්නේ කියලාවත් කියන්නේ නැහැ කියලා. ඒක බොරුවක් නේ. මේ වෙලේ මේ මොහොතේ පැහැදිලිව විශ්වාස භංගයේ කියන කාරණා සහ විශ්වාස භංගයේ ඇතුළත සීලු කාරණා පක්ෂ නායකයන් සහ පක්ෂ දේශෝ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. එතුමාලා ඒ සාකච්ඡාව තුළ ගන්න කොන්දේසි අගමැතිවරයා සහ ජනාධිපතිවරයා පැත්තකින් තියලා කටයුතු කරමුයි කියනකොට නෑ අගමැතිවරයා ජනාධිපතිවරයා ඉඳිය යුතුයි කියන යෝජනාව එතුමාලා ගේනවල කොහොමද මේක දුවන්නේ? මේක යන්න බෑ. නිසා එළියට එකක් ඇතුළේ එකක් සාකච්ඡා නොකර ඇතුළේ එකයි එළිය එකයි දෙකම එකක් කිය යුතුයි. නිසා ශ්‍රී ලංකා ඉතිහාස පක්ෂයට අන්තිමට මොකද වුනේ? ශාන්ත බණ්ඩාර මහත්තයා එයාලා දැනතුන් ගිහලා රාජ්‍ය ඇමතිකමක දිවුරුම් දෙනවා. නිසා එතුමාලාගේ හරි ප්‍රතිපත්තියක් නැති නිසා හර ඍජු වැඩපිළිවෙලක් නැති නිසා තමයි මේ රට තවත් අරාජ්‍ය වෙන ශ්‍රී ලංකා ඉතිහාස පක්ෂයේ වර්තමාන සභාපතිවර දිගින් දිගටම රට අස්ථාවර කරන වැඩෙන දේශපාලනය විනාශ කරන වෙන තීන්දුව ගැනීම සඳහා සාධාරණ ලෙස හිට ගන්නේ නැති බව අපට පේනවා. එතුමා අයින් වෙනද කියලානේ මේ රටේ අතිමහත් බහුතරයක් එතුමාට ඡන්දෙ දුන්න. එතුමා වෙනුවෙන් හිටගත්ත. එතුමා මේ රටේ බාරකාරයා කියපු හැමෝම ඇවිල්ලා පොඩි දරුවා පවා කියන්නේ ගෝඨාභය go home කියලා. ගෝඨාභය go home කියලා. ඇමරිකාවේ ඉන්න ජනතාව කියන්නේ ගෝඨාභය come home කියලා. නිසා මං හිතන්නේ ගෝඨාභය මහත්තයා තමන්ගේ වැරදි වසා ගන්න මේ ඔල මොට්ටල කැබිනට් පත් කිරීම තවත් මේ රට අරාජිත වීමක් කර වෙන කාරණයක් නොවනව බව මේ වෙලේ කියනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය